මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි. ආජීවෂ්ටක ශීලයේ සමාදන් වූ නමස්කාරය. බුද්ධං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामि ဒုတိယံ පි බුද්ධං शरणं गच्छामि တတိယံ පි ධම්මං शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि शरणगमनं सम्पूर्णं पाणातिपाता वैरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वैरमणि सिक्खापदं समादयामि मुसावादा वैरमणि सिक्खापदं समादयामि पिसुना वाचा वैरमणि सिक्खापदं समादयामि අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉච්ඡානේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදීන සම්පාදී කම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තේසං භස්ස පරේතානං භවසෝතානුසාරිණං උම්මග්ගපටිපන්නානං ආරා සංයෝජනක්ඛයෝ යේච භක්සං පරිඤ්ඤාය අඤ්ඤාය උපසමීරතා සීවේ භස්සාභිසමයා නිච්ඡාතා පරිනිම්මිතා. සදහවත් පින්නතුනි, කිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයා හමුවේ තිබූ ධර්මය පටිසෝතගාමී ධර්මයක්. භවසෝත නම් වූ විපරීත පටු භව දියවලට එරෙහිව ගලාගෙන යන ඒ ධර්මය
භව නිරෝධය කරා ගෙන යන ධම්මසෝත නම් වූ මහදිය කඳයි. භවදී වලට හසු වුණ ලෝක සත්‍යයා සංසාර දියසුලි තුලම කරකැවෙනවා. ධම්මසෝතයට වටුණ ආර්ය පුද්ගලයා භව නිරෝධය නම් වූ නිවනට ළඟා වෙනවා. මේ දෙක අතර සංදිස්ථානය ස්පර්ශයයි. ඒක නිසා අද අපි මේ 15 වෙනි ධර්ම දේශනාවට සුත්තිනිපාතයේ ද්වේතානුපස්සනා සූත්‍රයේ එන පස්සේ පිළිබඳ ගාථා දෙකක් ස්පර්ශය පිළිබඳ ගාථා දෙකක් මාතෘකා කරගත්තා. මේක කලින් පටිච්චසමුප්පාද දේශනා කීපයකදීම අපි මේ ද්වේතානුපස්සනා සූත්‍රයේ ගාථා මාතෘකා කරගත්තු නිසා සමහර විට මේ පින්නුතුන්ට මතක ඇති ඒකෙදි බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ දේශනා රටාව දෙපැත්තකට නැඹුරු ඇති ඒ ධර්ම ඉදිරිපත් කරමින් ඒ වායේ සමුදය පැත්තත් නිරෝධ පැත්තත් වෙන් කර දැක්වීම ඒ සූත්‍රයේ දේශනා ශෛලියයි. දැන් පස්සේ පිළිබඳේ දෙපැත්ත පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ගද්‍ය පාඨකින් දක්වනවා. ඒකේ සිංහල පරිවර්තනය මේකයි. මනමින් ද්වේතානුපස්සනාවේ යෙදීමේ තවත් ක්‍රමයක් ඇද්දයි අසුවොත් මහණෙනි කවුරුවත් අසුවොත් ඒ අයට මෙසේ කිව යුතුයි. තවත් මනමින් ද්වේතානුපස්සනාවේදී මේ තවත් ක්‍රමයක් තිබිය හැකිදයි යම් කෙනෙක් අසුවොත් ඒ අයට මෙසේ පිළිතුරු යුතුය. තිබිය හැකි. කෙනෙක් තිබිය හැකි. යම් තාක් දුකක් හට ගැනීමද ඒ සියල්ල ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් මේ එක් අනුපස්සනාවකි. ස්පර්ශයේම නිරවශේෂ විරාග නිරෝධයෙන් දුකෙහි හට ගැනීමක් නැත මේ දෙවෙනි අනුපස්සනාව. මෙහිම ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ මේ කියපු මේ ද්වේතානුපස්සනාවේදී මේ ආනිසංස ඊළඟට ප්‍රකාශ කරනවා. අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් යුක්ත යම් කිසි භික්ෂුවක් මේ ද්වේතානුපස්සනාවේ දුනොත් ඒ භික්ෂුවට එක්කෝ මෙලොවදීම වික්දමියෙහිදීම රහත් ඵලය ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් උපාදාන ශේෂයක් ඉතිරි වෙතොත් අනාගාමිකා. එතකොට මෙන්න මේ විදිහට ප්‍රකාශ කළා තමයි බුදුරජාන් වහන්සේ ඊළඟට අර ගාථා දෙක වදාළේ. තේසං පස්ස පරේතානං භවසෝතානුසාරිණං කුම්මග්ගපටිපන්නානං ආරා සංයෝජනක්ඛයෝ. ස්පර්ශයට ගැති වූ භවදී වලට අනුව යන්නා වූ වැරදි මඟට පිළිපන්නා වූ ඔවුන්ට සංයෝජන ක්ෂය කිරීම කියලා කියන භව බැමි සිඳලීම ඈතය බොහොම දුරය. නමුත් ඊට පස්සං පරිඥාය යම් කෙනෙක් ස්පර්ශය පිරිසිඳ දැනගෙන අඥාය උපසමේරත ඒ ප්‍රත්‍යක්ෂ ඥානය තුලින් සංසිඳීම හියල්නාහුද තේවේ පස්සාභි සමයා ඕනේ කාන්තේන්ම ඒ ස්පර්ශය තේරුම් ගැනීම නිසා නිච්ඡාතා පරිනිබුතා සුෂ්ණාව කුසගින්න නිවාගෙන පිරිනිමියා. ඉතින් මෙන්න මේ ගාථා දෙක ආශ්‍රයෙන් අපි යම්කිසි විශේෂ ධර්ම දේශනාවක් අද පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මොකද අද විශේෂ දවසක් නිසා සංඝයා වහන්සේලාගේ වස්තානයේ අවසානයේන ඒ පවාරණය කෙරෙන පොයේ දවසේ. තවත් හේතුන් නිසා අපට හිතුණා මේ යෝගාවචර පිළිසෙට අනිත්‍යවත් කමඨහන් බණ තමයි මේක ටිකක් වඩා එල්ල කළ ප්‍රායෝගික මට්ටමකින් ඉදිරිපත් කරන්න. ඒක නිසා විශේෂයෙන් ඉල්ලා සිටිනවා මේතන ඉඳලා ප්‍රකාශ කරන කාරණා වලට ඊ타ත්ම සාවධානව වැකියක් පාසා වචනයක් පාසා ශ්‍රවණය කරන හැටියට. ඉතින් ඔන්න මේ ස්පර්ශය පිළිබඳ කථාන්තරයේදී පළමුවෙන්ම කියා යුතු කාරණයක් තමයි අපි දේශනා කීපයකදීම ඔය දීඝනිකායේ පළමුවෙනි බ්‍රහ්මජාල සූත්‍රය ගැන සඳහන් කරනකොට කිව්වා මතු කරලා දුන්න කාරණයක් මොකද්ද? බුදුරජාණන් වහන්සේ සූත්‍රයේදී 62ක් මිත්‍යා දෘෂ්ටි ප්‍රතික්ෂේප කළේ ඊ타ත්ම කෙටි පාඨයකින් බව. මොකද්ද මේ පාඨය? තදපි පස්සපච්චය. ඒකත් ස්පර්ශ ප්‍රත්‍යයනි. කියලා ඒ විදිහට නිෂ්ප්‍රභා කළේ හැම දෘෂ්ටියක්ම. ඒ වගේම සූත්‍රයේ අවසාන හරියට උන්වහන්සේ ප්‍රකාශ කරනවා යම් ශ්‍රමණ බ්‍රාහ්මණීන් මේ දෘෂ්ටි ප්‍රකාශ කළා නම් ඔවුන් පිළිබඳව මෙන්න මෙහිම වාක්‍යයක් කියවෙනවා. සබ්බේතේ චෛ පස්සායතනෙහි පුස්ස පටිසංවේදෙන්ති. ඒ හැම දිනෙකම ස්පර්ශ ආයතන හයෙන් නැවත ස්පර්ශ කරමින් ප්‍රතිසංවේදනය කරනවා. ඒක ඊළඟට විපාක කියනවා. ඒ වේදනාව නිසා තණ්හාව උන්ට ඇති වෙනවා. තණ්හාව නිසා උපාදානය නිසා භවය නිසා ජාති නිසා ජරා මරණ දුක්ඛ සියල්ලම. එන් කියවෙන්නේ මොකක්ද? අර මුල් ගාථාවේ කිව්වා වගේ
ඒ 62ක් දෘෂ්ටිගත හැම ශ්‍රමණ බ්‍රාහ්මණයෙක්ම භවදී වලට ස්පර්ශයට ගැති වෙලා භවදී වලට අහු වෙලා වැරදි මාර්ගයට වැටිලා භව බැමි වලින් මිදලා නොවේ හිටියේ. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයි විදිහද කියන ඊළඟ අවසානයේ ප්‍රකාශ කරනවා. මේ ශාසනයේ රහත් භික්ෂුව පිළිබඳව ඊළඟට ප්‍රකාශ කරනවා. ඒ රහත් භික්ෂුව ස්පර්ශය පිළිබඳව ස්පර්ශ ආයතන 6 පිළිබඳව පස් ආකාර විශේෂ අවබෝධයක් ඇති කරගෙන පිරිනීමටපත් වෙලා තියෙනවා. මොකද්ද? අපි කල් නිර්දේශනාදී මතක් කළා. ස්පර්ශ ආයතන 6 සමුදය, අත්ථගම, අස්සාද, ආදීනව, නිස්සරණ. ඒ කියන්නේ ස්පර්ශ ආයතනය 6 හට ගැනීම, අස්තියතියම්, ආස්වාද පක්ෂය, ආදීනව පක්ෂය, නිස්සරණ කියන නික්මීම. එතකොට ඕනෝකයි මේ ශාසන විශේෂත්වයේ ස්පර්ශය පිළිබඳව. දැන් ඔන්න ඊළඟට එතන ඉඳලා ස්පර්ශය ගැන වඩා පැහැදිලි කරගන්න අපි ඉදිරියට සූත්‍ර කීපයක් ගන්නවා. හිතා ගන්න මේක එක්තරා විදිහක වන්දනා ගමනක් කියලා, නිවන් කරා යන වන්දනා ගමනක් කියලා හිතාගෙන මේ පැය තුල මේවට සාමධානය අහුම්කම් දෙන්න උත්සාහ කරන්න. ඉතින් ඔන්න ඒ ස්පර්ශය ගැන පළමුවෙන්ම අපි අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මේ පින්නතුන් හොඳට දන්නවා. ද්වාදසංග පටිච්චසමුප්පාදේ සූත්‍රයේ කවුරුත් ඔය අවිජ්ජාපච්චය කියලා පටන් ගන්න මේ සූත්‍රයේ ස්පර්ශය සඳහන් වෙන්නේ මෙහෙමයි. සලආයතන පච්චය පස්සෝ, පස්ස පච්චය වේදනා. සලආයතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය, ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව ආදී වශයෙන් තියෙනවා. නමුත් ස්පර්ශය පිළිබඳ වඩාත්ම පැහැදිලි ගැඹුරුම දර්ශනයක් අපිට ඉදිරිපත් කරන්නේ මේ පිටක් වැනි අර්ථ රසෙන් පොතත් මධුපිණ්ඩික සූත්‍රයෙන් මජ්ක්‍ධිම නිකාය මධුපිණ්ඩික සූත්‍රයේ ඒක ඔක්කොම නොකියවත් කලින් අවස්ථාවල අපි ඒක සම්පූර්ණ විග්‍රහ කරලා තිනවා. මේකට අදාළ වශයෙන් කිව්වොත් එතෙන්දි තියෙන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාළ එක්තරා කෙටි දේශනා පාඨයක් සංඝයා වහන්සේලාගේ ඉල්ලීම පරිදි කෙටියෙන් දේශනා කළ දේවල් පිළිබඳව සවිස්තරව දේශනා කිරීමේ ඒකදග්ග තනුරුලාවගත්තු මහා කච්චන මහ රහතන් වහන්සේ තේරුම් කළ දෙන්නේ ඒකෙදි මෙන්න මේ වාක්‍යය යොදනවා. සංකුංචාවුසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥානං තින්නම් සංගති පස්ස. ඒක තුළ මහා ගැඹුරු දර්ශනයක් ඉදිරිපත් වෙනවා. මොකද්ද කියන්නේ? චක්කුංචාවුසෝ පටිච්ච රූපේච ආදත්නි අසත් රූපේනුත් නිසා චක්ඛු විඥානේ හටගන්නවා. ඊළඟට කියනවා තින්නම් සංගති පස්සෝ. ඒ තුනෙහිම එකට යාම ස්පර්ශය. මෙතන මොකද කල්පනා කරොත් මහා ගැටලුවක් තියෙනවා. සියුම් ගැටලුවක්. මොකද්ද? දැන් මතක තියාගන්න මෙතන කියුණා පටිච්ච කියන වචනයත් උප්පජ්ජති කියන එක. ඒන් පේනවා පටිච්ච සමුප්පාද ධර්මයේ තියෙන විඥානයේ හට ගැනීම පිළිබඳව බව. අසත් රූපේනුත් නිසා චක්කු විඥානේ හටගන්නවා. නමුත් හටගත්තට පස්සේ ඒ ලෝක සත්‍යය තුළ තියෙන මුලාව නිසා, අවිද්‍යාව නිසා මේක තුනක් හැටියට ගනිනවා. තුනක් හැටියට ගනින්න ඉඩක් නැහැ. මොකද අර අසත් රූපයක් නිසාමයි චක්කු විඥානේ හටගන්නේ. චක්කු විඥානය කියන එක අපි තේරුම් කරලා දුන්නේ. විඥානයේ යට තියෙන ධර්මතාව දෙකක් හැටියට වෙන් කර ගැනීමමයි. ඒත් අසත් රූපයක් කියලා දෙකක් කියන අදහස පහළ වුණෙත් නෑ. චක්කු විඥානේ පහළ වුණාමයි මේ මගේ ඇස අර තියෙන රූපේ. ඔන්න විදිහට ඒකයි මේ කියන්නේ. එතකොට මේ දෙක අතර පරතරය තමයි විඥානය. නමුත් ඒක අනවබෝධය තුලින් අර අසත් රූපයක් චක්කු විඥාන කියලා තුනක්. ඒ තුන එකට යාම පිළිබඳ හැඟීමක් ඇති කරගත්තු තැන අන්න ස්පර්ශය හටගත්තා. එතන ඉඳලමයි මුලා. ඒකයි අපි සම්දිස්ථානයේ කිව්වේ. එතකොට මේ ස්පර්ශය පිළිබඳ කාරණේදී ඒ වගේම දැන් කියුණානේ දෙකක් සහ මැදක් වගේ එකක්. ඔන්න ඒකට කියන සූත්‍රය අපි මීට කලින් සවිස්තරව නෙවෙයි අවස්ථාවල දේශනා කරලා විස්තර කරලා තියෙනවා. මහා ප්‍රබල බල සම්පන්න සූත්‍රයක්. අංගුත්තර නිකායේ චක්ක නිපාතේ චක්ක කියන්නේ 6 කියන එක තේරුම් ගන්න 6 වෙනි නිපාතයේ එන මජ්ජේ සූත්‍රය. මේ මජ්ජේ සූත්‍රයේ ඉස්සෙල්ලා නිදාන කතාවකදී කියන නොදන්නායට බර්ණැස ඉස්පතනේ බුදුරජාණන් වහන්සේ නිගදායේ බර්ණැස ඉස්පතනේ නිගදායේ වැඩවසන අවස්ථාවක ස්ථවිර භික්ෂුන් වහන්සේලා පිරිසක් පින්ඩපාතයෙන් පස්සේ මණ්ඩල මාලයේ රැස් වෙලා ධර්ම සාකච්ඡාවක් ආරම්භ කළා. මේ කාලේ වචන ධම්ම සම්මන්ත්‍රණයක් වගේ දෙයක්. මොකද හේතුව ඒ සභාවේදී ඉදිරිපත් වුණ මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. මොකද්ද? භාග්‍යතුන් වහන්සේ පාරායනේ මෙත්තේ පන්හේ මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා. මොකද්ද? යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තං බ්‍රූමි මහා පුරිසෝති සෝද තිබ්බනි මච්චදා. ඔය ගාථාව ඉදිරිපත් කළා. මේක තුලින් ප්‍රශ්න 4ක් සාකච්ඡාව සඳහා ඉදිරිපත් කරගත්ත සම්මන්ත්‍රණය සඳහා මේ ස්වාමීන් වහන්සේලා මොකද්ද ප්‍රශ්න 4? මේ ගාථාවේ දැන් ඉස්සෙල්ලා තේරුම් කළ දීමු සාමාන්‍ය අර්ථය යෝ උභන්තේ විදිත්වාන කියලා කියන්නේ යමෙක් කොන් දෙක තේරුම් අරගෙන
මජ්ජේ මන්තා නලිප්පති. ප්‍රඥාවෙන් මන්තා කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාවෙන් මැද නොයලීද. යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තං භූමි මහා පුරිසෝති. බුදුරජාණන් කියනවා එයාට මං කියනවා මහා පුරුෂයයි කියලා. මොකද සෝ ඉද තිබ්බනින් අච්චගා. ඔහු මේ ලෝකේ මහුම් කාර්ය ඉක්මවා ගියා. ඒකට මේ තේරවිලි වගේ ගාථාවේ කාරණා හතරක් ඔන්න ප්‍රශ්නයට හැටියට ඉදිරිපත් වුණා. මේ ගාථාවේ කියන එක කොනක් මොකද්ද? දෙවෙනි කොන මොකක්ද? මැද මොකක්ද? මහුම් කාර්ය කවුද? එතකොට මෙන්න මේ ප්‍රශ්න හතරට හරි පුදුම දෙයක් එතන සංඝයා වහන්සේ මහස් දෙවිල සංඝයා වහන්සේලා 6 නමක් ඉදිරිපත් කරන විවරණ 6ක් මහා පුදුම කමඨහන් විවරණ වගේ ඒවා අපට අදාළ දේ විතරක් මෙතෙන්ට ඉස්සරහට ගනිමු. මේ ආයතන පිළිබඳ ප්‍රශ්නේදී පස්වෙනි ශ්‍රේෂ්ඨ මහන්සි දෙන විවරණය මේක. එක කොන ආධ්‍යාත්මික ආයතන 6. ඒ කියන්නේ ඇස කන නාසය දිවකය මන. දෙවෙනි කොන බාහිර ආයතන 6. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ. මැද විඥාන. මැද විඥාන. නහුම්කාරිය තණ්හා. දැන් ඔය නහුම්කාරිය ගැන කියනකොට මේ කාලේ ඔය ඇඟලුම් කර්මාන්ත එහෙම එදක්ෂ මහුම්කාරියන් ඉන්න පුළුවන්. ඒ ඔක්කොම පරාදයි මේ මහුම්කාරියට. මොකද මේ තණ්හා නැමැති මහුම්කාරියට උපාදි තුනක් තියෙනවා. මොනවද? පෝනෝ භවික. භවයක් මානවයි මේ. පෝනෝ භවික. ඊළඟට නන්දි රාජ සහගත. සුටුවීම් ඇලීම් සහිත. ඊළඟට තත්‍රාභිනන්දිනී. ඒ තන සති තියෙනවා. ඔන්න තණ්හා මහුම්කාරියේ අපංකම්. ඉතින් අන්නේ බඳු ඒ තණ්හා නහුම්කාරිය තමයි අර දෙකොන ගැටලන්නේ මැද නොතකා හරිමු. මැද කියන විඥානේ අර දෙක නිසා ඇති වුණා. නමුත් ඒක අමතක කරලා කොන් දෙක ගැටලනවා. ඉතින් නිදසුන වශයෙන් කිව්වොත් අසත් රූපයක් ගැටලනවා. ඉතින් අසත් රූපයක් ගැටලීම පිළිබඳ කතාන්තරي අපි නොයෙකුත් අවස්ථාවල් ප්‍රකාශ කළා. ලෝකෙ මේ මිනිස්යාට පහසුවෙන් තේරුම් ගන්න උපමාව කවුරුත් ගන්නවා මිරිගුව. කොටින්ම කියතොත් බුදුරජාණන් වහන්සේ මුළු මහත් සංඥා ස්කන්ධේම මිරිඟුවට උපමා කළා. අපිට මිරිඟුව කියනකොට හිතෙන්නේ ඇහැයි රූපයයි විතරයි. නමුත් මුළු මහත් සංඥා ස්කන්ධේම මිරිඟුවට හරි ගැඹුරු කියමනක් කියනවා. නමුත් මෙතෙන්දී සරල එක නිසා අපි අසත් රූපයක් පිළිබඳ ප්‍රශ්නේ ගනිමු. කොට මිරිඟුව පිළිබඳ බොහෝ දෙනා දන්නවා. නමුත් යන්තම් මතක් කරමු. මිරිඟුව කියලා කියන්නේ පින්වතුනි. ඒකට සංස්කෘත වචනයක් තියෙන මෘග තෘෂ්ණිකා කියලා. මුවාට තණ්හාව පිපාසය ඇති කරන දර්ශනයක්. මොකද්ද? නියං සමයේ ඈත වතුර ගන්න වගේ දර්ශනයක් තියෙනවා. මේ මුවා හිතා ගන්නවා මේ වතුරේ කියලා. එතකොට මේ මුවා ඔන්න දැන් මෙයාගේ ස්ථාවරය මොකද්ද? මම මෙතන අතන වතුර. මම මෙතන අතුර වතුන කිව්වට යන පියවරක් පාස ඇහත් අරගෙන යන්නේ. එතකොට ඒත් කියන්නේ මම මෙතන වතුර අතන. වතුරේ කියන හිතන එක ඒකත් ඈත් වෙන මිරිගුවේ ස්වභාවය එකයි. ඉතින් මේක කෙලවරක් නැති දිවිල්ලක්. ඔන්න මිරිගුවේ ස්වභාවය රැවටිල්ල. ඒකට ඒක කෙරෙන්නේ මොකක්ද? මායාත්මක චක්කු විඥානය තුලින්. අර පරතරය නොතක හරින්න මේ දුවන්නේ. පරතරය ගැන හැඟීමක් නෑ මුවාට. මම මෙතන වතුර අතන. මම මෙතන වතුර අතන. ඒ තුන කෙලට එකකින් දිගට යන අඩියක් පාසා ඒ මුලාව තුල මුවා දුවල වෙහෙස වෙනවා. ඉතින් මේ මුවා පමණක් මේ මුළු මහත් ලෝක සත්‍යයම මෙන්න මේ මුලාවෙල ඉන්නේ මේ මුවා වගේ මිනිඟු තුලින් කියලා බුදුරජාණන් පෙන්වුම් කරනවා. දෙකයි මැද. ඉතින් මෙන්න මේ ගැටලා මේ කියාපු තණ්හා නහුම්කාරිය තමයි මේ සියුම් වැඩේ කරන්නේ. ඊළඟට දැන් එහෙමනම් තණ්හා නහුම්කාරිය ගැන ගැටලනවා කිව්වා. ඉතින් මේ ගැටවලින් බේරෙන්නේ කොහොමද? බේරෙන පණිවිඩයක් මේ ගාථාවෙම කියවෙනවා. අර කියුණානේ යෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තානලිපති. මන්තා කියලා කියන්නේ පින්වතුනි ප්‍රඥා. එතකොට කියන්න පුළුවන් කෝ අපට ප්‍රඥාව නෑ නේ. ඒක ඉතින් අර රහතන් වහන්සේලාට ඉබේ පහළ වෙන එකක් නේ. එහෙම කියන්න එපා. ප්‍රඥාවේ මූල බීජ අප කහ තුලක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන එක මහා ප්‍රබල වචනයක් මේ ශාසනයේ. විදර්ශකයන්ට නමුත් අවාසනාවට වගේ අපිට කියන්න සිද්ධ වෙනවා. මේක ගැන අටුවාවල පැහැදිලි විග්‍රහයක් නෑ. යෝනිසෝ මනසිකාරය තෝරන්නේ උපාය මනසිකාර, පත මනසිකාර ආදී වශයෙන්. අපි දැන් බොහෝ විට අපි ඒකට කෙටියෙන් කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. ලේසියට කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. නමුත් මේකේ තියෙන මහ ගැඹුරක්. යෝනි කියලා කියන්නේ පින්වතුනි ප්‍රභව ස්ථාන, යමක් හටගන්න ස්ථාන. ඒකට යෝනිසෝ කියලා කියන්නේ යමක් හටගන්න ස්ථානය අනුව මෙනෙහි කිරීමයි. ඉතින් හටගන්න ස්ථානය මොකක්ද කියලා දැනට මේ පින්වතුන්ට පැහැදිලිව ඇති අපි කිව්වේ. ස්පර්ශය. සංදිස්ථානයේ කිව්වේ ඒකනේ. බ්‍රහ්මජාල සූත්‍රයේ තද විපස්සපච්චය කිව්වා. ඉතින් මෙන්න මේක මොන කාරණයකින් හෝ ඒක යටපත් වෙලා තියෙන බව අපට පේන්නේ. ඒ අපට නම් පේන්නේ මේ ස්පර්ශය තමයි යෝනි. යෝනිය හැටියට ප්‍රභව ස්ථාන. ඒකට ඒ ස්පර්ශය අනුව මෙනෙහි කිරීමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඔන්න ඔතන ඉඳලා
අපිට කියන්න සිද්ධ වෙනවා නොයෙක් උපමා දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ඒකට මගේ භාෂා ඥානය අඩුපාඩුකම් නිසා හෝ සමහර විට ඕලාරික දේවල් කියවෙන්න පුළුවන්. අපිට සම්මත සමා වෙන්න මේ ඉතින් අපි ඒකට ඔන්න පළමුවෙන්ම ඉදිරිපත් කරන උපමාව මට දැන් ප්‍රශ්නේ තියෙන්නේ පාරිභාෂික ශබ්දයයි ව්‍යවහාරවත් ශබ්දයයි අතර. ව්‍යවහාර ශබ්දය නම් බොහෝ විට ඉංග්‍රීසියට නැඹුරුයි. කෙසේ වෙතත් අපි ඒකට කියමු මට දැනගන්න ලැබුණා මේ ඔය දැන් එක්තරා ක්‍රීඩාවක් තියෙනුනේ ඉංග්‍රීසියෙන් ටේබල් ටෙනිස් කියන එක. ඒකට වචනේ මේ මේසපන්දු කියලා. හොඳයි අපි මේසපන්දු ක්‍රීඩාවේ ඔන්න 100ට නගා ගන්න නොදන්න අය. ඒකෙදි කියන්නේ මොකද්ද? පින්පොම් බෝලයයි රැකට් එකයි තමයි උපකරණ හැටියට තියෙන්නේ. ඒ මේසේ මැද තියෙන කෙටි දැලක්. ඉතින් මේක කරන්න තියෙන්නේ මොකද්ද? එහා පැත්තේ ඉන්න කෙනා රැකට් එකෙන් අර බෝලයට මේ පැත්තට ගහලා එවන බෝලේ මේ පැත්තෙන් මීසෙන් එහා පැත්තට වැටෙන්න කලින් එහා පැත්තට දාන්න. ඉතින් අර අදක්ෂයා මේ ක්‍රීඩාවක අපි හිතමු දැන් ටික හිතා ගන්න අපි අර ඉස්සර දේශනා කරන මේක තේරුම් ගන්න පහසු වෙන එහා පැත්තේ ඉන්න ක්‍රීඩකයා කවුද දන්නවද? මාරයා. මෙහා පැත්තේ ඉන්න යෝගාවචරය. ඔන්න එතකොට මාරයත් යෝගාවචරයත් අතර මේසපන්දු ක්‍රීඩාවක් කියලා හිතා ගන්න. මාරයා තරම රැකට් කාරයෙක් නෑ. රැකට් කියන වචනේ සමාජාර්ථයක් මතක කරගන්න. මාර්යාගේ රැකට් එකට අහුල තමයි මෙච්චර කාලයක් මේ සංසාරය ඇවිල්ලා. දැන් ඉතින් මාර්යා පරද්දන්න ආය හිතන්නේ මනෝමය පරද්දන්නත් යෝගාවචරය අතට ගන්නේ රැකට් එක. එතකොට ඔන්න ඒ රැකට් එක අරගෙන ඔන්න අදක්ෂයා මේ ක්‍රීඩාව ගැන හිතනකොට අපිට වඩා දන්න මේ පින්නතුන් අදක්ෂ ක්‍රීඩකයා කරන්නේ මොකද්ද? අර බෝලේ එවනකොට ඒක පොළා පැලන යන්නකම් බලන් ඉඳලා මේකේ ඒ අතට මේ අතට නැවි රැකට් එකෙන් එහා පැත්තට දානවා. ඒක හරියන්නේ නැහැ වැඩි. යා ඒකට පරාද වෙනවා. ඒ වෙනකොට දක්ෂයා මොකද්ද කරන්නේ? යාර ඒ හරිය කෙලින්ම ඉඳගෙන අර බෝලේ එහෙමනම කොයි වේගෙන් එව්වා. ඒක එතෙන්දිම අනිත් පැත්තට හරවනවා රැකට් එක තියලා. පොලා පැනලා යන්න දෙන්නේ. පොලා පැනලා යන්නේ මොකද? ඒකට කියන උපමාව හිතා ගන්න ප්‍රපංචය. ධර්මයෙන් බැලුවොත්. ප්‍රපංචය තමයි පොලා පැනලා. ඒකට පොලා පැනලා යන්න නොදී එතනම මෙනෙහි කිරීම. එතනම මෙනෙහි කිරීම. මොකද එතන කියලා කියන්නේ වදින තැන. අන්න ස්පර්ශය. කොට ස්පර්ශය අනුව මෙනෙහි කිරීම කියන්නේ බෝලේ වදිනවත් එක්කම ඒක පොළව පැනලා යනවාදී එතනින්ම හරවන එහා පැත්තට. ඔහොමම කරගෙන ගියොත් ඉතාමත්ම ශීඝ්‍රයෙන් එක කරන්න ඕනේ. ඒ ශීඝ්‍රයෙන් කරන කියන අන්තිමට ඔන්න මාර පරාජය කරනවා. මාරයට රැකට් එක විසි කරන්න සිද්ධ වෙනවා. තව උපමාවක් ගන්න. මම වැඩි කියන්නේ නැත්නම් මහා ගොඩක් කියන්න තියෙන පැයක් තුල. ඉතින් මේ කෙටියෙන් මම කියන්නේ අනිත් හැටි හිතා ගන්න. ඊළඟට අපි ගනිමු ඒ ක්‍රීඩාවක්. ඒක දැන් කඩු බුදුන් යුගයේ තිබිච්ච ක්‍රීඩාවකුත් නෙවෙයි සටනක්. ඒකට කියන්නේ ද්වන්ද්ව සටන කියලා. ඒ කාලේ සිරිතක් තිබුණා ලංකාවේ පමණක් නෙවෙයි එංගලන්ත ආදී රටවල් වල හැම දිනාගෙම ළඟ ආයුධය හැටියට තියෙන කඩුන. කඩුව එල්ලලා තියෙනවා ළඟ. ඉතින් ඔන්න මොකක් හරි ගැටුමක් වුණ හැටිය සටනට ඒව කියලා අභියෝග කරලා ඔන්න පටන් ගන්න සටන පලිය නැතුව කඩුවෙන්මයි අනින්නේ කඩුවෙන්මයි ආරක්ෂා වෙන්නේ. ටිකකට හිතලා බලන්න කොයිතරම් වේගෙන් කඩුව මෙහෙවන්න ඕන. බැලුමට පිටින් වෙලි බැලුවොත් කඩුව තාප්පයක්. කඩු තාප්පයක් අරින් එන හැම පාරකටම ලෑස්ති. මේ කඩු කරකවන. අන්න ඒ වගේ මේක දෙන්නේ මෙන්න මේ කොයිතරම් ශීඝ්‍රයෙන් මෙනෙහි කරනවාද කියන එක පෙන්වන්නයි මේ උපමා දෙකම දුන්නේ. රැකට් එක හොවා කඩුව හොයවා. ඉතින් අන්න ඒ වගේ ශීඝ්‍රයෙන් මෙනෙහි කිරීම තුලින් තමයි අර යම් අවස්ථාවක අර ගැට වැටීම් වළක්වන්න පුළුවන් වන්නේ. වැටෙන ගැහෙන කැලේ එහා පැත්තට හරවන්න. ඉතින් අර දැන් අපි පින්පොම් බෝල අරවනවා කිව්ව නිසා අපි හිතමු මේ අර රැකට් එකේදී මාර්යා වුණ අපි නිදසුනකට කියමු. මාර්යා රූප බෝලයක් කියවනවා. මේ හිතාගන්න මේ අපි මේ නිදර්ශනය දෙන්නේ ප්‍රායෝගික අර්ථයකින් මාර්යා රූප බෝලයක් කියවනවා. රූප බෝලේ එනවත් එක්කම ඒක ප්‍රපංචයට යන්න නොදී පොළා පැලන යනදී එතනම අනිත් පැත්තට හරවනවා. කොහොමද අනිත් පැත්තට මේ රැකට් එක මොකද්ද අපේ බුදු පිළේ රැකට් එක අනිත්‍යයි. අනිත්‍යයි. ආයේ මාර්යා මේ පැත්තට ගහනවා. ආයෙත් අනිත්‍යයි. 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 ඔන්න මේ අපි දිනන හැටි. ඒ රැකට් එක අනිත්‍යයි කියලා හපත් වෙනවා. ඔන්නෝක තුලින් ඊළාට තේරුම් ගන්න මොකද්ද මෙතෙන්දී අපි උපකාර කරගන්න අනිත්‍යානුපස්සන. අනිත්‍යානුපස්සන පිළිබඳ මහා ප්‍රබල දේශනාවක් කලින් අපි යන්තම් සඳහන් කළා. ඒත් සංයුත් සංගීයේ සලායතන මැදයේ තියෙන ද්වයන් කියලා නමින් සූත්‍ර දෙකක්. එයින් එකක් ගියසරේ අපි වැඩි කිව්වා. දැන් මෙතෙන්ට අදාළ සූත්‍රයේ දෙවෙනි ද්වයන් සූත්‍රය. දෙවෙනි ද්වයන් සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමයි ප්‍රකාශ කරන්නේ. පටන් ගන්නේ ද්වයන් වික්‍රේ පටිච්ච විඥානං සම්භෝති. මහණෙනි දෙකක් නිසා විඥානය හට ගන්නවා. කතංච වික්‍රේ ද්වයන් පටිච්ච විඥානං සම්භෝති කෙසේද මහණෙනි දෙකක් නිසා විඥානය හටගන්නේ? චක්කුංච පටිච්ච රූපේ චුප්පජේ චක්කු විඥානයි. සත් රූපයත් හද චක්කු විඥානය හටගන්නවා. ඔන්න ඊළඟට එන හොඳ වචන ටික. චක්කු අනිත්‍යං විපරිණාමයන් යථාභාවී.
රූපානිච්ච විපරිණාම අමියන්නා භාවි. ඇස අනිත්‍යයි. අනිත්‍ය විපරිණාම කියන්නේ වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයකට අන්‍යාකාරයකටපත් වෙනවා. රූපේනොත් අනිත්‍යයි වෙනස් වෙනවා, අන්‍යාකාරයකටපත් වෙනවා. ඊළඟට ප්‍රකාශ කරනවා ඉත්තේතං ද්වයං චලාචීව වයාච අනිච්චාච විපරිණාම. මෙසේ මේ දෙකම සැලෙනවා, දෙකම චලනය වෙනවා, ගෙවි යනවා. චලාචීව වයාච විපරිණාමින අන්‍යථා භාවින වෙනස් වෙනවා, අන්‍යාකාරයකටපත් වෙනවා. ඔහොම කියලා එතන නවත්තන්නේ නැහැ. ඊළඟට කියනවා චක්කු විඤ්ඤාණම් වික්‍රේ අනිච්චං විපරිණාමය අඤ්ඤතා භාවි චක්කු විඤ්ඤාණයත් අනිත්‍ය විපරිණාමය. ඊළඟට කියනවා යෝපි හේතු යෝපි පච්චෝ චක්කු විඤ්ඤාණස් උප්පාදාය චක්කු විඤ්ඤාණය හට ගැනීමට යම් හේතුවක් ප්‍රත්‍යක් තිබෙනවා නම් ඒකත් අනිත්‍යයි. ඊළඟට සංඝයා වහන්සේලා අහන ප්‍රශ්නයක් පුදුම ප්‍රශ්නයක්. මහණෙනි අනිත්‍ය වූ ප්‍රත්‍ය උපකාර කරන්නේ නැති වෙන දේ කොහොමද නිට්ටය වෙන්නේ? අනිත්‍ය වූ ප්‍රත්‍යයන් අනිත්‍ය නම් ඒකෙන් උපදින චක්කු විඤ්ඤාණය කොහොමද නිට්ටය වෙන්නේ? ප්‍රශ්නයක් කියනවා. ඔන්න ඊළඟට කියනවා මේ කියාපු ඔන්න සිංහලෙන් කියමු මේ ටික මේ කියාපු ධර්ම තුනේ එකතුව. එතන වචන කීපයක් යොදනවා. සංගති විතරක් නෙවෙයි. ඉතින් තින්නම් ධම්මානම් සංගති සම්නිපාතෝ සමවායෝ. ඒ කියන්නේ මේ ධර්ම තුනම එක්ව යාම, එකතු වීම, එක්රැස් වීම තමයි ස්පර්ශය. ඊළඟට එහෙම කියලා ප්‍රකාශ කරනවා. චක්කු සම්පස්සෝප වික්කවේ අනිච්චෝ විපරිණාමයන්ය. චක්කු සම්පස්සය අනිත්‍ය විපරිණාමයන්ය. ආයි ප්‍රශ්නයක් අහනවා. අනිත්‍ය වූ ප්‍රත්‍යයන් නිසා ඇතිවෙන චක්කු සම්පස්සේ කොහොමද නිත්‍ය වෙන්නේ? කොහොමද නිත්‍ය වෙන්නේ? ඊළඟට ඔන්න 아무තු දෙයක් ප්‍රකාශ කරනවා. පුට්ඨෝ භික්ඛවේ වේදේති පුට්ඨෝ චේතේති පුට්ඨෝ සංජානාති. ස්පර්ශ කරන ලදී යා වින්දනයක් ලබනවා. ඒ වගේම ස්පර්ශය තුලින්ම චේතනා ඇති වෙනවා. ස්පර්ශය තුලින්ම සංඥා ඇති වෙනවා. අනායිත් මතක් කරගන්න එතකොට වේදනාවට, චේතනාවට, සංඥාවට මුල යෝනිය ස්පර්ශ වෙනවා. අපි නිකන් මේ විදිහේ යෝනිසෝ මනසිකාර කියන්නේ ස්පර්ශය වෙන තැනට හිතේ දීම කියන එක. ඉතින් ඔන්න ඒ විදිහට යන්නේ අන්තිමට කියනවා ඉත්තේති ධම්මේ මේ ඔක්කොම ධර්ම චලාචීව වයාච අනිච්ච විපරිණාම. ඔන්න අන්ත්‍යානුපස්සනාව බුදුන් පුදුම විදිහට කෙනෙක්පත් කරනවා. දැන් එතකොට ඒක ආශ්‍රයෙන් හිතා ගන්න පුළුවන් මේ අර රැකට් එක හරි වේවා එහෙම නැත්නම් පඩුව හොයවා ඒ මානසිකාර වේගයයි ඒක. එතකොට මේ මානසිකාර වේගය උග්‍ර කළ අවස්ථාවේ තමයි අන්න තේරුම් ගන්න පුළුවන් අර මිරිඟුවේ පහස. ඔන්න ඊළඟට අපි දැන් ඉතින් සෑහෙන්න ඇහැ ගැන කිව්වා. හයක් තියෙනවනේ. එතකොට ඔන්න ඊළඟට එමු කනට. ඇහැ ළඟට කනනේ තියෙන්නේ. ඔන්න ඊළඟට ඒකට අපි දෙන්නම් ඒ උපමා වලින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලාම මීට කලින් කියන්න ඕන දැන් මේ හැම ඉන්ද්‍රියක් පිළිබඳව කියනකොට එක්ක පළවෙනි ආයතනයක් කියනකොට මට සිද්ධ වෙනවා අර කියාපු මජ්ජේ සූත්‍රයේ විවරණයට යන්න. ඒකට මජ්ජේ සූත්‍රයේ විවරණයට අනුව කන ගැන මෙහිමයි සඳහන් වෙන්නේ. කන ඒකාන්තයක්, ශබ්දයේ තමාන්තයක්, සෝත විඥානයේ මැද. ඊළඟට මහුංකාරී තණ්හාව, සුපුරුදු තණ්හාව. ඉතින් ඒ කනුව අපිට හිතා ගන්න පුළුවන්. ඒකට මහුංකාරී කරන්නේ මොකද්ද? කනයි ශබ්දයයි ගැටලා යනවා සෝත විඥානයේ නොතකා හරිනේ. ඉතින් මේකෙදිත් අර මානසිකාර ශීඝ්‍ර කිරීම තමයි උපකාරය වෙන්නේ. ඉතින් මානසිකාර ශීඝ්‍ර කිරීම ගැන උපමාවක් දෙන්න මම කැමති. ඒකත් අන්න කියාපු එච්චර කියන්නේ මේ සම්මත උපමාවක් නෙවෙන්න පුළුවන්. දැන් මේ පින්නතුන් දන්නවා ඔය ගස්වල ඉන්නවා රැහැයියා කියලා භූමියේ. අඟල් දෙකක තුනක විතර. ඌ ඒ සතා 4ට 4:00 සංගීතයක් ආරම්භ කරනවා. එක්කෙනෙක් ආරම්භ කරනකොට අනිත් අයත් ඒකට එකතු වෙනවා. පුදුම ආකාර මහ කන් රිදවන රළු ගොරෝසු සංගීතයක්. මේ මට සමා වෙන්න මෙහෙමයි යන්නේ. පටන් ගන්නෙ ඊළඟට එක දිගට යන්නේ. මොකද මේ රැහැය මම මේ සමහරට කල්පනා කරන මේ රැහැය කියන වචනේ ආවේ කොහොමද කියලා. මම දන්නේ නැහැ නිරුක්තිය යන මට හිතෙන්නේ රයන්න හොඳට ඇහෙන්න සලස්වන සත රැහැය. බලන්න රැයන්නමනේ දිගට තියෙන මේ සංගීතය. ඉතින් එතකොට මේ රැහැයගේ සංගීතයේ සමතේට මහ බාධාවක් කන හාරගෙන. හැබැයි ඒක මතක් කරලා දෙනවා කන් බෙරයක් කියන එකක් තියෙනවා. මං සඳහන් වල මං ලිපිවල දක්වලා තියෙනවා. ලෝකයේ තියෙන පුදුම විදිහේ සංගීත භාණ්ඩය තමයි කම් බෙරේ. එහෙම එකක් තියෙන බවක් දන්න. ඒකට මේ කම් බෙරේ ගැන මතක් කරලා දෙනවා රැහැය. කම් බෙරේට මහ වදයක් වදින මේක. ඉතින් සමතේට වදේ සමතේ සතුරා විදර්ශනාවෙන් මිතුර කරගන්න පුළුවන් සති සම්පජාඤ්ඤයත් යුතුව යෝනිසෝ මනසිකාරයේ යෙදුව. එතකොට මේ ශබ්ද දෙකක් තුල රායනු දෙකක් තුල තියෙනවා අන්න නිවන. මනසිකාරයෙන් තේදුව තණ්හා ගැටේ අහුවෙන තණ්හා ගැටේට අහුනොත් තමයි මේක අමිහිරි සංගීතයක් වෙන්නේ.
අන්තිමට රයිනු මාලාවක් විතරයි ඒක තුල තියෙන විදර්ශනා භාෂාවෙන් කියනවා නම් ඝන සංඥාව බිඳිලා රාශි සංඥාව මතු කර ගන්න පුළුවන් හරියට සති සම්පජාඤ්ඤය එතනම මෙනෙහි කරොත්. රහය අපිට ඒකට නිවන ලබා දෙන සති. සමාධියට බාධා වුණත් අන්න අර රකාරය තුල මේ දෙක තුල තියෙන අර කියාවුවද. ඉතින් කිසි හොවා අපි කෙටියෙන් කියන්නේ. ඉතින් නමුත් දැන් මට එකක් කියන්න බැරි වුණා. අර ඇස ගැන කියන උපමාව මං දීපු කාරණා පරාදයි බුදුරජාන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා කියන්නේ පින්වතුනි මධ්‍යම නිකායේ මැදුම් සංගයේ අවසාන සූත්‍රය. මහා පුදුම සූත්‍රයක් ඒක. ඉන්ද්‍රිය භාවනාවේ ආනන්ද හාමුදුරුවෝ සාමන්ත්‍රණය කළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඒකේ සාරය හැටියට ගත්තොත් දක්වන්න තියෙන්නේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා. උත්තරීතර ඉන්ද්‍රිය භාවනාව පිළිබඳ උපමා රැසකින් දක්වන්නේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මම කෙටියෙන් කිව්වොත් ඇස පිළිබඳ දක්වන උපමාව අර අපේ උපමා පරාදයියකට. අර ශීඝ්‍රව මෙනෙහි කිරීම කියන එක. ඒකට දෙන උපමාව යම් කෙනෙක් ඇස් ඇති කෙනෙක් කොයිතරම් වේගයෙන්ද අරගත්තු ඇස වහගත්තු ඇස ගන්න. ඒ කියන්නේ අතිපිය හෙලන වේගයෙන් මෙනෙහි කරන්නේ කියන එක. ඒකට බුදුරජාණන්ගේ උපමාව අර අපේ කඩු උපමාව අර වනිත් උපමා පාරාදායයකට අතිපිය හෙලන වේගයෙන් මෙනෙහි කරන්න කියන එකයි ඇසෙන්ම උපමාවක් බුදුරජාණන් ඇස ගැන කිව්වා. ඔන්න දැන් ඒක මතක තියා ඒක මට අමතක වෙච්ච නිසා මේ අවස්ථාවේ කිව්වේ. ඔන්න ඊළඟට දැන් කන ගැන කියනකොට බුදුරජාණන් දෙන උපමාව. ඒක අර ඒ කන පිළිබඳව උපමාවක් දෙන්නේ. යම්සේ ශක්තිමත් පුරුෂයෙක් ඊ타ත්ම පහසුවෙන් මහපටැංගිල්ලත් අන්න ඒච්චර කියන්නේ මේ හිතා ගන්න කියන්නේ අසුරක් ගහනවා කියලා කියන්නේ මහපටැංගිල්ල මැදින්ගිල්ල එකතු කරලා ක්ෂණයකින් ගහන දැන් ක්ෂණයක් හඟවන શબ્දයක්නේ අන්න ඒ ඇඟිලි වලින් ගහන අසුරක් ගසන්නේද යම්සේ අන්න ඒ තරම් වේගයෙන් මෙනෙහි කිරීම තුලින් අර ඉන්ද්‍රිය භාවනාව දක්වන්නේ මෙහිමයි ඇත්ත වශයෙන් කියන්නේ යම් කිසි දික්ෂුවකට අර රූපයක් හෝ ශබ්දයක් හෝ දැක්කාම වුණාම හෝ මනාප බවක් ඇති වෙනවා ඒක අමනාප බවක් ඇති වෙනවා ඒක ඒකේ සංකලනයක් ඇති වෙනවා ඒ අවස්ථාවේදී වහාම උපේක්ෂාවට ගන්න වේගයයි ඔය එතන කියලා තියෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ. ඒකට ඇසිපියෙල් යන වේගයෙන් ඇස පිළිබඳ කාරණිය කන පිළිබඳ කතාව කියනකොට බුදුරජාණන් දෙන උපමාව අන්න අසුරක් ගන්න වේගය බලන්න පුදුමයි ඒක කනට ඇහෙන කෙනෙක්. ඉතින් කෙසේ හෝවා ඔන්න අපිට ඒ කන ගැන කිව්වයි කියලා හිතාගන්න. ඉතින් තව එකතු කර ගන්න ඕන වෙලාවට ඇස කන ඊළඟට තියෙන්නේ නැහැනේ. නැහැයටත් එමු අපි. එතකොට නැහැ ගැන කියනකොටත් ඒත් මධ්‍ය සූත්‍රය මතක් කරගත්තොත් ඒකේ කොන්ද එක මොකද්ද? නැහැයේදී නැහැ එක කොනක් ගන්ධ සුවදානික් කොන ඝාන විඥානයේ මැද. ඉතින් මේක ඝාන විඥානය අමතක කරමින් මේ මහුංකාරී ගැටලනවා. ඒක හිතාගන්න පුළුවන් නේ. දැන් යමක් ආධ්‍යානය කරනවා කියලා ඉඹිනවනේ. එතකොට ඉඹිනවකොට මොකක්ද ඇත්ත වශයෙන් කරන්නේ? අර සුවඳ කැවෙන ඒ වාතය නේද අපි ඇතුළට ගන්න. වාතය තමයි වාහකය සුවඳ පිළිබඳ. ඉතින් අපි ආසාවෙන් ඇතුළට ගන්නේ අර සුවඳ මිශ්‍ර වාතය. ඉතින් ඒක අපිට තේරෙන්නේ නැහැ. ඊළඟට තමයි කතාන්තරයක් තියෙනවා සංගීයේ සදාතක වර්ගයේ වන සංයුත්තේ මෙහෙම එකයි කෙටියෙන් කිව්වොත් කොසල් රටේ ආරණ්‍යක භික්ෂුන් වහන්සේ නමක් වන ලැබක වාසය කළා. උන්වහන්සේ පින්ඩ පාතෙන් පස්සේ ඇවිල්ලා පොකුණකට බහැලා මොන හේතුවක් නිසා හෝ නෙළුම් මලක් ඉඹා. මේක දැක්ක වන දේවතාවෝ දැකලා දොස් කිව්වා. මොකද්ද කිව්වේ? ඔබ මේ නුදුන් මලක් ඉඹිනවා ඔබ සුවඳ හොරෙක් කිව්වා. ඔබ සුවඳ හොරෙක් කියලා චෝදනා කළා. ඉතින් මේ භික්ෂුන් වහන්සේ කියන කොහොමද මම සුවඳ හොරෙක් මම මල කැඩුවෙත් නැහැ මල ගත්තෙත් නැහැ එළියේ. ඒකට පහදලා දුන්නා දේවතාවා. සාමාන්‍ය කෙනෙක් මල් කඩන අයට මම හිත කියන්නේ නැහැ. නමුත් ඔබ වහන්සේ ඉන්නේ ඊටාත්ම සියුම් විදියට හිත පිරිසිදු කරන්න. ඒකට මේ සුළු පාපයකුත් මහ ලොකු හැටියට පෙනෙනවා. ඒකයි මම කියලා කිව්වහම දේවතාවට ස්තුති කරා භික්ෂුව. ඒකට මලක් හිඹ ගැනීම තුල පවා ක්ලේශයක් තියෙන බව. ඉතින් අන්න ඒකයි කියන්නේ. ඒකට ඒක තුල තියෙන මුලාවයි. දිගටම යන්නේ අර කියාපු මිරිඟුව මුලාව තමයි. මලේ මේක තියනවා කියලා හිතාගන්න. ඔන්න අසකන නාසය නේ. ඊළඟට දිව. ඔන්න දිව ආවා. එතකොට දිව ගැන කියනකොට ඒකෙත් මධ්‍ය සූත්‍රයේ මෙහෙමයි තියෙන්නේ. දිව එක කොනක්, රස අනිත් කොන, ඊළඟට ජීවහා විඥානයේ මැද. ඕක ගැටලනකොට ඉතින් අපි නිදර්ශන කියන්න ගියොත් රස පිළිබඳ නිදර්ශන දැන් ඉස්සර කාලේ තිබුණ රස වලට වැඩිය රස ඒවා දැන් ඇති. අපි ඉතින් අර ලේසියට ඉස්සර කියන්නේ අයිස් ක්‍රීම් එක, හිම කිරණ. නමුත් සමහර විට හොඳ හැටි 3-5 යෙදූ ක්ෂණික චිකන් කෑල්ල ඊට වැඩිය රහ ඇති. මොකක් හෝ ඒවා. ඉතින් ඔන්නේ චිකන් කෑල්ල හරි අයිස් ක්‍රීම් හරි දැක්ක හැටි මොකද්ද වෙන්නේ? දිව අගට කෙලුණනවා නේද? ඒකට කෙල තමයි වාහකය රසය.
වාතය සුන්ද පිළිමෙන්ද වාහකය වගේ වාහකය කියන්නේ ගෙන යන්න. කියලා ලෑස්ති වෙනවා පිළිගන්න. රසය. කියලා උනලා ඉවරයි දිවාගට. ඉතින් අන්න ඉතින් ඊළඟට ඉක්මනට ගිජුව අක දිල දාන. රස තෘෂ්ණාව කොයිතරම් බල සම්පන්න කියලා බුදුරජාණන් වහන්සේ ඒක නිසා තමයි පින්ඩපාත ප්‍රතිවේක්ෂාවේ ධාතු මනසිකාර පිළිකුල් මනසිකාර දීලා තියෙන්නේ මේ ආහාරය පිළිබඳ රස නැති විතක් වඩා මහා ප්‍රබල උපමා දීලා තියෙනවා. එක තැනක තියෙනවා රස තණ්හාය ගදිතෝ හදයන් නා බුද්ධති. රස තණ්හාව ගැන ගිජුණු කෙනා කවදාවත් හෘදය අවදි කරගන්නේ නිවනට. ඊළඟට කියනවා මහා සංවේග ජනක උපමාවක් අහනකොට බය හිතෙනවා. ඒක නාලක සූත්‍රයේ මුල් ප්‍රතිපදාව පිළිබඳව කියනකොට බුදුරජාණන් කෙටියෙන් කියනවා කුර ධාරූපමෝ බව. කුර ධාරූපමෝ බව කියන එක ඒක කෙටියෙන් කියවෙන්නේ දලිපිහි තලය උපමාවට ගන්න. දලිපිහි තලයේ උපමාව මෙන්න මෙහෙමයි කියන්නේ. බුදුරජාණන්සේ දීපු උපමා ලේකේ. දැන් මේක දිවට කැපෙන උපමාවක් දීලා තියෙන්නේ මොකද? දලිපිහියක මී පැණි තවරනවා. මී පැණි කන්න ආපු කෙනෙකුට දලිපිහිය දෙනවා. ඒකට දිව කපා ගන්න නැතුව දලිපිහිය ඔලොවින්න පුළුවන්ද? ආන්න රස තෘෂ්ණාව නැති වෙන මහා සංවේදනක උපමාවක් හිතා ගන්න බෑ. ඉතින් ඒකට ඒ කිව්වේ යන්නර ඒ තරම් සියුම් දෙයක් මේක රස තෘෂ්ණාව. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ මොකද? රස තෘෂ්ණාව ජයගත් නිසා. බුදුරජාණන් වහන්සේ දැන් ඒක කියනකොට අනිකුත් රහතන් වහන්සේලා පවා බුදුරජාණන් වහන්සේ ගැන කියන්නේ රස තෘෂ්ණාව ජයගත්තු ආකාරය. කොයි තරම්ද කියතොත් ලෝකයාට මේ කාලේ ලෝකයට හිතා ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියලා ගැන සඳහන් වෙන ගුණ පාඨයක් තියෙනවා. සතපටිසංවේදී භගවා හෝති නෝච රස රාග පටිසං. බුදුරජාණන් වහන්සේගෙත් අපේ වගේම මේ රස නහර ක්‍රියාත්මක වෙනවා. ඒව මරණ නෑ රහත් වෙනකොට. කොට රස පටිසංවේදී රස දැනෙනවා. නමුත් රස රාගයක් රසය දැනෙන රස රාගයක් නෑ. අහා පුදුම හිතා ගන්න බෑ. එතකොට එයින් අපිට පේන්නේ දිවාගත් නිවන තියෙනවා. ඒක යම් ප්‍රමාණිකින් යෝගාවචරයට අත්දකින්න පුළුවන්. සති සම්පජාඤ්ඤයෙන් ආහාර ප්‍රත්‍යවේක්ෂාවෙන් ඉතාමත් මෙහෙමින් ආහාර ගන්නකොට යම් අවස්ථාවක තේරෙනවා. චිකන් කෑල්ලක් නෑ. ඒකකට සික් කියන්න පුළුවන්. ඊළඟට අයිස්ක්‍රීම් එකෙත් නෑ රස. මේ දෙක එකතු වෙන තැන ඉතා සුළු ක්ෂණයකයි රසය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි මේ කියලා ගැන කියාපු කතාව බලන්න පුදුම විදිහට බුදුරජාණන් වහන්සේ මේකට දීපු උපමාව හිතා ගන්න බෑ ගැලපෙන හැටි. දැන් ඇහැට ගැන කියනකොට ඇහැට ගැලපෙන උපමාව, කන ගැන කියනකොට කනට ගැන උපමාව, ඔන්න ඊළඟට කියන ජීව ගැන කියාපු උපමාව බලන්න මොකද්ද කියලා. මොකද්ද? යම්සේ ශක්තිමත් පුරුෂයෙක් ඊ타ත්ම පහසුවෙන් දීවාගට කෙලි ටිකක් අරගෙන තුක් දාලා දාන්නේද? අන්න ඒ වගේ ඉක්මනින්ම අර රස තෘෂ්ණාව ඇති වුණ හැටියේ මනාප භාව හත් කළා උපේක්ෂාවට හිත ගන්න කියලා බුදුරජාණන් කියනවා. බලන්න මහා බුදුම උපමාවල් නේද? ඔන්න ඊළඟට ඇස කනනාසය දිව. ඊළඟට අපි යමු කයට. එතකොට කය ගැන කියනකොට ඇස කනනාසය දිව කය නේ ඔව් ඊළඟට. ඒකෙදී අර මධ්‍ය සූත්‍රයේ කියන කොන් දෙක මොකද්ද? කය එක කොනක්. පොට්ටබ්බ කියන වචනයක් තියෙන පින්නෝදෙනි පොට්ටබ්බ කියලා කියන්නේ ස්පර්ශ කළ යුතු දේ, කරන්න තියෙන දේ මොකක් හෝ ඒවා. එතකොට කයයේ අරමුණ තමයි පොට්ටබ්බය කියන එක. එතකොට කය එක කොනක්, ස්පර්ශ කළ යුතු දේ දෙවෙනි කොන, මැද තියෙන කාය විඥානය. ඉතින්දි කයත් ස්පර්ශ කළ යුතු දෙකක් නිසාමයි කාය විඥානය පැනනගින්නේ. නමුත් අර තණ්හාමංකාරී ওই දෙක ගැටලුවා. ඉතින් මේ අර දිගටම හිතා ගන්න මත හිත ඇතුලේ තියාගන්න අර උපමා ටික මේ එක එකක් කියනකොට වඩා සවිස්තර ඒකයි මම කිව්වේ කල්පනාවෙන් අහුම්කම් දෙන්න කියලා. ඒකට වැඩි කියන්න ඕනේ එකකට එකක් ආශ්‍රයෙන් ඒ වගේත් මෙසේම කියලා හිතා ගන්න. ඒකට දැන් මෙතන ඊළඟට කාය අන්තිමට කාය එනකොට කියන්නේ කයයි පැහැදිලි ස්පර්ශ කළ යුතු දෙයයි. ඔය දෙක ගැටලානවා. ඉතින් මේ කයත් ස්පර්ශය. ඉතින් තමයි ඇත්ත වශයෙන්ම අපි ස්පර්ශය කියලා කියන්නේ කයගේ ස්පර්ශ වෙන දෙන්නේ. බොහෝ විට ස්පර්ශය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ස්පර්ශය ආහාරයක් හැටියට දැක්වේ. සත්තාරෝ ආහාර. ආහාර හතරක් තියෙන සත්වයන්ගේ පැවැත්මට. කබලින්කාර ආහාර කියලා කියන ගොරෝසු ආහාර, ස්පර්ශය දෙවෙනි ආහාරය, මනෝ සංචේතනය කියලා හිතෙන් කරන හිතවිල්ලෙත් ඒකත් ආහාරයක්. අවසානයේ විඥාන ආහාරය. ගැඹුරු ධර්ම විග්‍රහය. නමුත් ඒකෙදි පස්ස ගැන කියන ස්පර්ශය ගැන කියන බුදුරජාණන් වහන්සේ දීපු උපමාව අර වගේම මහා සංවේදීජනක උපමාවක්. ඒක පුත්තමංශ සූත්‍රයේ තියෙන්නේ. ඒ අනිත් ඔක්කොම කිව්වත් මෙන්න මෙහෙම උපමාව යන්නේ. මහණෙනි එතන ඒ උපමාවට ගන්නේ නිච්චම්මා දාවි කියලා කියන්නේ පින්වතුනි හැම ගහපු ගව දෙනා. හැම ගහපු කිව්වට අපිට හිතන්න තියෙන්නේ මැරෙනකන් හැම ගහපු නෙවෙයි. දැන් අපි හිතමු ගව දෙනකගේ ශරීරයේ කොටස් හැම ගිහිල්ලා තියෙනවා. එතකොට ඔන්න ඒ නිච්චම්මා දාවි ඒ හැම ගිහිච්ච එළදෙනයි ඔන්න ඒ ගැනයි බුදුරජාණන් කියන්නේ.
ඒ එළදෙන බිත්තියක් ළඟ හිටියොත් බිත්තේයින් තාක් සතුන් පහත් වෙලා අර එළදෙන කාදාන එළදෙන කාදාන තුවාලේ කන. ඊළඟට ගහක් යට හිටියොත් ගහෙන් ඉන සත්තු ඇවිල්ලා ඒ එළදෙන කාදානවා. ඊළාට වතුරට බැස්සොත් වතුරේ ඉන්න මාළුවෝ අර එළදෙන කාදානවා. එලිමහානේ හිටියොත් අහවෙන්නේ කුරුල්ලෝ ඇවිල්ලා කන දානවා. යම් යම් තැනක අර නිච්චම්මා ගාවි හැම ගහපු ගවදෙන් ඉන්නවනම් ඒ තැන ඇවිල්ලා වෙනවා. මේක කියලා තුල තියෙන ගැඹුර හිතලා බලන්න. එතකොට දැන් අපි මේ ස්පර්ශයේ රස විඳින්නේ කොහොමද? ඒකෙදී ඔන්න මෙහෙම හිතාගන්න. අපි හැම තියෙනකන් දැන් මෙතන වේදනාව ගැන ඉබේටම තියෙන ස්පර්ශය ළඟට වේදනාවනේ. එතකොට ටිකකට මේ වාක්‍ය ගැන හිතලා වේදන්න. හැම තිබුණාම දැනෙන වේදනාවක් හැම ගියහම දැනෙන වේදනාවක් අතර වෙනස. හැම ගියහම දැනෙන වේදනාව. අපි හිතමු යම් කෙනෙක් තුවාල වුණා. දැන් ලෝකේ තියෙන අනිත් දේවල් අපි තිබියායවා ඊටාම විල්ලු දරෙද්ද ඊටාම මොලොක්නේ. විල්ලු දරෙද්ද තුවාලයක් ළඟට කිට්ටු කරාම සත්‍යයක් දැනෙනවද? මොකද වෙලා තියෙන්නේ? ඉතින් මේකට ඔන්න තව ටිකක් එකතු කරුම අර්ථ වශයෙන් බුදුරජාණන් වහන්සේ මුළු මහත් ශරීරෙම වණයක් හැටියට තුවාලයක් හැටියට හඳුන්වනවා. එතකොට තුවාලයක් නම් මුළු මහත් ශරීරයේ හැම කියන්නේ මොකද්ද කියලා හිතලා බලන්න. හැම කියන්නේ තුවාල වෙලුම. ඉතින් මේ තුවාල වෙලුම සරසා ගන්න නේද මේ ලෝකයා මෙච්චර වියදම් කරන්නේ. මේක පාට කරගන්න. තුවාල වෙලුම හොඳට හැඩවැඩ දාගන්නයි මේ මුළු ලෝකයා විශේෂයෙන්ම ස්ත්‍රී පක්ෂය වෙහෙසෙන්නේ. තුවාල වෙලුමක් මේක. පොඩ්ඩක් හැම ගිය හැටි ඉවරයි වෙන්නේ. ඉතින් ඔය උපමා කියන්න ඕනේ නැහැ නේ මේ පින්නතුන්ට. ඉතින් ඒ හැම තියෙනක හැම තිබුණාම දැනෙන වේදනාවක් හැම ගියහම දැනෙන වේදනාවක් හිතාගන්න. ඒක තුල බුදුරජාණන්ගේ දීප උපමාව හරිම ගැඹුරුයි. අර නිච්චම්මා ගාවි කියන උපමාව. ඔන්න එතකොට අපි කෙටියෙන් ඊළඟට ඒක කියලා ඉවරුන්නේ නැහනේ. එතකොට ඊළඟට අපි ආමු අර බුදුරජාණන් වහන්සේ දෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ දෙන උපමාව. එතකොට ඒ ස්පර්ශ පිළිබඳ ඒ මනාපයක් අමනාපයක් ඇති වුනහම ඒක කොයිතරම් ශීඝ්‍රයෙන් ඒක ඉවත් කරලා උපේක්ෂාවේ පිහිටවනද? උපේක්ෂාව පිහිටවන අවස්ථාවේදී සංඝයා වහන්සේලා විසින් යෙදිය යුතු පාඨයකුත් තියෙනවා. මෙහිමයි තියෙන්නේ. ඒක මට ඒ අමිත ගුණ කියන්න උපේක්ෂාවට හිත ගන්න ඒ සංඝයා වහන්සේලා පාවිච්චි කරන විදර්ශනාත්මක හැඟීම මෙහිමයි. මට මේ මනාප බවක් ඇති වුණා. අමනාප බවක් ඇති වුණා. මනාපමනාව දෙකේ මිශ්‍රණයක් ඇති වුණා. එය සංඛතයි, ඕලාරිකයි, පටිච්චසමුප්පන්නයි. ඒක ගොරෝසුයි. ඒ වගේම සකස් කරගත්තු දෙයක්, පටිච්චසමුප්පන්න දෙයක්. ඊළඟට කියනවා ඒතං සන්තං ඒතං ස්වනීතං යදිදම් උපේක්ඛා. මේකයි ශාන්ත, මේකයි ප්‍රණීත උපේක්ෂාව. එහෙම හිතලා තමයි අර ශීඝ්‍රයෙන්ම උපේක්ෂාවට ගන්නෙ. ඒක හිතා ගන්න අර අනිත්‍යවටත් ඒකයි එතකොට ඒකයි න්‍යාය. ඒ න්‍යාය උඩයි අර උපේක්ෂාවට ගන්න ශීඝ්‍රයෙන්ම. එතකොට මෙතෙන්දී කය පිළිබඳවත් අර විදිහටමයි ඒතං සන්තං ඒතං ප්‍රණීතං උපේක්ඛා කියලා එහෙම ගැනීමයි. ඒකට දෙන උපමාව ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ දෙන උපමාව. මේකයි යම් කිසි ශක්තිමත් පුරුෂයෙක් වක්කලයටක් දික්කලතනින් වක්කලතනින් මේ උපමාව කොටිපිටේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙන විශේෂම ඉර්ධියෙන් පහළ වෙලා එක තැනක ඉඳලා අනිත් තැනට යනකොට උපමාවට දෙන්නේ වක්කලයටක් දික්කලතනින් වක්කලතනින් ඒ තරම් ශක්තිමත් පුරුෂයෙකුට සීක්‍රයෙන් පුළුවන් අත හකුලන්න දික් කරන්න. ඒකට කය ගැන කියනකොට ඔන්න කයෙන්ම උපමාවක් බුදුහාමුදුරුවෝ දෙන්නේ. ඔන්නේම මනසට කැලේ ඉතිරි කරගන්නයි මේකේ තියෙන කිව්වේ. මනස තමයි තණ්හා නම් කාර්යදී බරපතලම ගැටලුම තැන. එතන තමයි අන්තිම තුරුම්පුව මායාවේ. අන්තිම තුරුම්පුව. ලෝකයා විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක්, ලෝක සත්‍ය හැම දෙනෙක්ම හිර වෙලා තියෙන්නේ මෙතන. ඔන්න එතෙන්ට යමු. ඒකට එතෙන්දිත් අපි ඉස්සෙල්ලාම ගනිමු මජ්ජේ සූත්‍රයේ කොන් දෙක. මානස එක කොන. ධම්මා කියලා තියෙනවා. ධම්මා කියන්නේ හිතාගන්න. ඔය ධම්මා කියනකොට ඉතින් හිතන්නේ මේ බුද්ධ ධර්මයයි අර ධර්මයයි එහෙම නෙවෙයි. ධම්ම කියලා කියන්නේ මානසට අරමුණ. ඒකට මානස එක කොනක්, ධම්ම තව කොනක්. ධම්මා කියලා කියනවා. ඒකට සිංහලෙන් කිව්වොත් අපිට මානසයි දේ. මානසයි මනසට එන දේ. ඉතින් ඔන්න ඒ කොන් දෙක ගැටලා යන සංහාන අහංකාර. නමුත් ඔන්න ඔතෙන්දි මහා ගැඹුරු කාරණයක් කියන්න තියෙනවා. දැන් මානසිකාර කියන වචනයට අපි ආයිත් එමු. මානසිකාර කියන එකේ නිරුක්තිය පාලි භාෂාවේ තියෙන්නේ මානසික කියලා කියන්නේ ආධාර විභක්තිය. ඒ කියන්නේ මනස තුල. ඒකට මානසිකාර කියන්නේ මනස තුල කෙරෙන ක්‍රියාව. ඉතින් අපි මානසිකාරය කරනවා කියන්නේ ඒකට මනස තුල ක්‍රියාවක් කරනවා. එන්න මේ මානසිකනගේ ක්‍රියාව අපි යොමු කරන යම් කිසි දෙයකට. එතන මහා ගැඹුරු කාරණයක් තියෙනවා. ඉතින් මේ මානසික ඥාන ගැන ඒක ගැන කියව නිසා
මෙතෙන් තව පොඩි සූත්‍රයක් මේකට එකතු කරමු. කලින් ඕවා ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා. නා යන්තම් නමින් කිව්වහම අහපු කට්ටියට පුළුවන්. සින් මූලක සූත්‍රය කියලා මහා ඒත් ආශ්චර්යවත් සූත්‍රයක්. කෙලි බුදුරජාණන් වහන්සේ තමන්ගේ සංඝයා වහන්සේලාගෙන් අහනවා මහණෙනි අන්‍ය තීර්ථක බ්‍රාහ්මණීන් පරිබ්‍රාජකින් නැවෙන උඹලා ඉතින් මෙන්න මේ විදිහේ ප්‍රශ්න මාලාවක් ඇහුවොත් මොන කොහොමද උත්තර දෙන්නේ? සංඝයා වහන්සේ කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ අපට නම් තේරෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ කිව්වොත් නිසා. බුදුරජාණන් වහන්සේ ඔන්න මේ ප්‍රශ්න මාලාවට දෙනවා මහණෙනි මෙහෙම ඇහුවොත් ඒක නට මෙහෙම කියන්න කියලා. ඒ තරම් ගැඹුරු කාරණා ටිකක්. නමුත් මම මෙතෙන් ඉදිරිපත් කරන්නේ ඉන් තුනයි. ඒ සූත්‍රය ගැන අපි කලින් විස්තර කරලා තියෙනවා. සින් මූලක සූත්‍රය. මෙන්න ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. අහන්නේ සින් මූලකා සබ්බේ ධම්මා. හැම දෙයකම මුල කුමක්ද? සින් සම්භවා සබ්බේ ධම්මා. කුමකටද ඒක හම්බ වෙන්නේ? සම්භවය හටගන්න නැත්නම් එතන. ඊළඟට සින් සමුදය සබ්බේ ධම්මා. කුමක්ද ඒ පැන නගින තැන? ඒ වචන ඒ තුන විතරක් ගනිමු. එතකොට ඔයකට උත්තර දිය යුත්තේ ඡන්ද මූලක ආවුසු සබ්බේ ධම්මා. ඡන්දයයි හැම දෙයකම මුල. ස්ථාපන්න වෙයි. අපි පෙන්වුම් කළා ඡන්ද කියලා කියන්නේ ඡන්ද කියන එක අපි හඳුන්වන්නේ තණ්හාවේ ලාපාට. අඳුන ගන්නත් බැරි ලාපාට. ඕක නිසා තමයි දැන් අපේ සම්මත විවරණේ ක්‍රමය අනුව තණ්හාව හොඳ නෑ. හැබැයි කුසල ඡන්දය හොඳයි. කුසල ඡන්දය හොඳයි. ඒකත් අතාරින්න වෙනවා. ඒක නිසා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ ඡන්දං නිස්සාය ඡන්දං පද. මහා මදුම් පිළිවෙතක් ඒක. ඡන්දේන උපකාර කරන්නේ ඡන්දේන කියලා. ඡන්දං නිස්සාය ඡන්දං. අවසාන අවස්ථාවේදී ඒකත් අල්ලනවා. කුසල ඡන්දේ හොඳයි. ඒක නැතුව බෑ. විදර්ශනා මනේ සමථ විදර්ශනාවට ආසාව තියෙනවනේ. ඒක නැතුව බෑ. නමුත් ඒකත් අතහරින වෙලාවක් තියෙනවා. අවසාන කිව්වේ. ඉතින් අන්න ඒකයි මේ කියන්නේ. එතකොට මේ ඡන්ද එයින් අපිට පේනවා ඡන්දයයි මුල හැම දෙයකම. යමකට ඡන්දය ඉතල බලන්න. මේ කොහෙවත් නැති ප්‍රශ්නයක් සමහර විට අපිට එන්නේ ඒකට මොන ආකාරයකින් හරි ඡන්දේ සියුම් මන්දමින් යන්නේ ඡන්දේ. ඊළඟට ඒක ඒ දේ අපට හම්බ වෙන්නේ මානසිකාරය. ඊළඟට මානසිකාර සම්භව. නමුත් ඒක පැනලා ඉන්නේ ස්පර්ශය. දැන් මෙතෙන්දි මට ආයිමත් කියන්න වෙන සමාවිල්ලන්න වෙන මගේ වචන වර්ධින්න පුළුවන්. මේ මට සමහරුන්ගේ උපකාරත්වයට ලබා ගන්න සිද්ධ වෙනවා. මම පරිගණක ශාස්ත්‍රය ගැන දන්නේ නැහැ. මම ඕක ගැන වැඩි දන්නෙත් නැහැ. හැබැයි උපමාවට ගන්න සමහරලා දන්නේ නැතිනම්. ඉතින් ඔය ඡන්ද ගැන අපි කිව්වා, මානසිකාර ගැන කිව්වා, පස්ස ගැන කිව්වා. අපි කියන එක හරිද කියලා බලන්න. දැන් මට නම් පේන හැටියට ඔය පරිගණක යන්ත්‍රය තුල ඔය ඔක්කොම තියෙනවා. ඡන්දය තමයි මූසිකයා. මම කියනකොට ඔය මවුස් කියලා තියෙන්නේ. ඒකට මූසිකයා හොරෙන් ක්‍රියා කරන්න පේන්නේ නැහැ. මූසිකයා ක්‍රියා කරනකොට මොකක්ද වෙන්නේ? කර්සර් එක දුවනවා. මේක තමයි මානසිකාරය. ඒකට ඡන්දය මුල හැංගිලා එකව කරන්නේ වැඩි ඔන්න මානසිකාරය දුවනවා කර්සර් එක. මානසිකාරය තමයි හම්බ වෙන්නේ. ඊළාට මොකද්ද හම්බ වුණාට පස්සේ හම්බ වෙන්නේ මොකද්ද? ආහාර ලේඛනය මෙනු එක. එතකොට ඒ වගේ තමයි පස්ස සමුදය. එතන ඉඳලා තමයි රස විඳින්නේ. පරිගණක යන්ත්‍රය. මේ පරිගණක උපමාවක් වැරදි නම් හරි ගස්ස ගන්න. ඉතින් මේ කොයි එකෙන් කිව්වේ අපි මේක පුළුවන් තරම් ප්‍රායෝගික කරන්න ඕන නිසා. ඉතින් බලන්න මේ ලෝකයේ තියෙන ඒ ද්‍රව්‍ය වලින් පෙන්වු කරන්නේ අපේ චිත්ත සංතාණයෙන් තියෙන මේවා තේරුම් ගන්නේ නෑ විතරයි. ඒ විද්‍යාව හෝ ඒවා අවිද්‍යාව හෝ ඒවා. ඉතින් මෙන්න මේ ඩිංග ගන්න. එතකොට එයින් අපිට පේනවා ඡන්ද මූලික ඡන්දයයි මූල. ඒක අපිට තේරෙන්නේ නෑ. කොයි තරම්ද කියතොත් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නා දෙනතුරු ලෝකයා දන්නේ නැහැ. ඊළාට ඒ ටික තමයි අපි හැමතිස්සෙම වගේ ගැඹුරු දේශනාවක් කෙලවර කරන්නේ ඊ타මත්ම සරල කවුරුත් දන්න ධම්මපද ගාථා දෙකක්. දේශනාව ඉවර කරනවාට කියනවා නෙමෙයි මේ කියන්නේ. එහෙම කරන්න සිද්ධ වෙන්නේ. නමුත් මෙතෙන් කියන්නේ ඒ ගාථා දෙක මතක් කරන්න වෙනවා. ගාථා දෙකේ අවශ්‍ය ටික. ධම්මපදේ මුල් ගාථා. මනෝ පුබ්බංගමා ධම්ම. මනෝ සිතා මනෝමය. ඔය ටික පවා මෙච්චර කාලයක් ආටුවා සම්ප්‍රදාය වෙන විදිහට කියවන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා කියලා කියන්නේ පින්නතුනි. මනස එක පැත්තකින් තියෙනවා ධර්මය අනිත් පැත්තෙන් තියෙනවා. මේ දෙකෙන් මනසයි පෙරපිය. මනෝ පුබ්බංගමා ධම්ම. මනස අරමුණට පෙරපියන. මනෝ සෙට්ටායේ දෙකෙන් මනසයි ශ්‍රේෂ්ඨ ප්‍රධාන. නැමෙත මනෝමය පාදන්න බැරි දෙයක්. අරමුණ මනසින්ම සකස් වුණු දෙයක්. ඒකනේ මානසිකාරය කියලා. අනුසුර අපිට තේරෙන්නේ නැහැ. අරමුණ හිතෙන්ම හදාගෙන හැදිතේ ඉවත. කොට හිතෙන්ම හදාගත්තු දෙයක් එකයි මේ හරඹේ තියෙන්නේ. කොයි තරම් සියුම්ද මේ තණ්හා නහුකාරී යටලා. ඒක අල්ලගන්නේ අර විදිහට අර ටීටී ගේම් මේ ටීටී මොකද්ද මේ ක්‍රීඩාවේදී වගේ ඉක්මනින් අර මානසිකාර්ය මෙනෙහි කිරීමෙන්මයි. මෙනෙහි කිරීම තුලින්මයි ඒක අල්ලගන්නේ. කොට මෙනෙහි කිරීම පිළිබඳ රහස හඳුන්වන්නේ ශීඝ්‍රව යෝනිසෝ මානසිකාර්යයේදී. එතනම මෙනෙහි කිරීම තුලින්. ඒක මහා හිතා ගන්න බැරි විදිය දෙයක්. ඉතින් ඒ අයම් අවස්ථාවක අර මේ මානසිකාරයේදී අන්න අර
ඒ හිතවිල්ලක් තැන නගින තැන. ඒක අපි ධර්මයෙන්ම කිව්වොත් මෙන්න මෙහෙම පාඩයක් තියෙනවා. සමහර පාඩ සූත්‍රවල එන පාඩ අටුවාවලවත් හරියට තේරුම් ගන්න බැරි තැන් තියෙනවා. විස්වා ආයතනුප්පාදං සම්මා චිත්තං විමුක්ති. යම් අවස්ථාවක සලායතනයන්ගේ උපත දැක්කනම් ඒ වෙලාවෙ හිත මිදෙනවා කියන්නේ මොකද? අර සලායතනයන්ගේ උපත පේන්නේ නොපෙනෙන තරම් ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. තාමත්ම ශීඝ්‍රයෙන්. ඉතින් විශේෂයෙන්ම මනසත් අරමුණත් අතර එක තෝරගන්න බෑ. හැම ලෝකයාම හිතන්නේ අරමුණ ඉස්සෙල්ලා තියෙනවා. අරමුණ නැතුව අපි කොහොමද හිතන්නේ? නමුත් මහා පුදුආර මනසිකාර වචනෙන් තේරෙනවා. මේක අරමුණත් හිතෙන්ම හදාගත්තු එකක්. අරමුණ. ඒකට ඒකයි කිව්වේ මනෝමය කියලා කිව්වේ. ඒ தත්ත්වයේ යම් අවස්ථාවක තේරෙනකොට ඔන්න විඥාන මායාව හෙළි වෙනවා. මොකද විඥාන මායාකාරයනේ මේක ගැටලන්නේ. ඉතින් එතකොට මේ මායාව තුල තියෙන්නේ අර මනසින්ම හදාගත්තු ධර්මයක්. එතනත් අර මුවාදුවන වගේ වැඩක් අන්තිමට වෙන්නේ. ඉතින් ඒක තේරෙන්නේ අන්තිමට යම් අවස්ථාවක යෝනිසෝ මාර්ගයේ ඊටාම ශීඝ්‍රයෙන් ඒකට අපි උපමාවක් දෙන්නේ. අපි දෙන උපමා පරාදයි. ඒකට දෙන උපමාව පුදුමයි. බුදුරජාණන් වහන්සේ මනස පිළිබඳ. යම්සේ මහණින් මුළු දවසක් රත් කළ යකඩ කටාහය. මුළු දවසක් තිස්සේ රත් කළ යකඩ කලාහලයකට යම් කිසි කෙනෙක් වතුර බින්දු දෙකක් තුනක් උඩ ඉඳලා දානවා. මහණෙනි මේ වතුර බින්දු වැටීම තෙමින්. නමුත් ඒක වීදී යාම ඊට වඩා ක්ෂණ. ටිකකට හිතන්නේ උඩ ඉඳලා වතුර බින්දු දෙක තුනක් දානවා. වතුර බින්දු වැටෙන වේගෙත් ඒක දිහා බලාගෙන හිටියොත් ඒක පිච්චෙනවා පේන්නේ නැහැ. කොයිතරම් වේගෙන් කියලා. මේ උපමාවට සරලන උපමාවක් අපිට කියන්න බෑ. රත්විච්ච යකඩ තලියකට වතුර බින්දු උඩින් දානකොට තෙමින් බින්දුව වැටෙනවා එකම පිළිසෙ. ආයි ගන්න. අන්න ඒකයි ඔක හැංගිලා තියෙන්නේ. මනසක් ධර්මයන. නමුත් ඒක පවා යෝගාවචරය තම අවස්ථාවක අවබෝධ කරගත්තා. ඔන්න දැකලා ආයතනයන් උපදින හැටි. මේ දෙක එකතු වෙන හැටි. විඥානය හටගන්නේ හැටි. කොට විඥානයේ හට ගැනීම දැකීම තමයි පටිච්චසමුප්පාදයේ තේරුම. මොකද චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජ චක්කු විඥාන. මතක් කරගන්න පටිච්ච උප්පජ්ජ. ඒකට අසත් රූපයක් නිසා චක්කු විඥානය උපදිනවා. බුදුහාමුදුරුවෝ කියන විඥානයේ මායාවක් කියලා. ඒකට මේ මැද එකනේ කිව්වේ මජ්ජේ මන්තා නලිප්පති. යෝ උපන්තේ විදිත්වාන කොන්දේක හරියට තේරුම් අරගෙන මැද නොවැළෙන්නේ මොකද ප්‍රඥාව තියෙනවා. තේරුම් ගත්ත විඥාන මායාව. අපි කොටිකුත් කියලා කියනවා මැජික් එකක්. විද්‍යාවක් ඇතුලේ ඉඳලා දැක්කොත් මැජික් එක නැති වෙනවනේ. අන්න ඒ අවස්ථාව තමයි. ඒක සිද්ධ වෙන්නේ කොහොමද? අන්න ඒ අවස්ථාවේ යෝනිසෝ මනසිකාරේ අර ප්‍රඥාවේ බීජේ ප්‍රඥාව සැටියටම ඵල ගැනීම. එතකොට ප්‍රඥාව තුල විඥානයේ තැනක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. විඥානං පරිඤ්ඤයං පඤ්ඤා භාවිතබ්බ. විඥානයත් ප්‍රඥාවත් අතර දෙක වෙන්කුණ දක්වන්නේ මේ. විඥානේ හරියට පිළිසිඳ දැනගන්න ඕන. පිළිසිඳ දැනගන්නම් පඤ්ඤා භාවිතබ්බ. ප්‍රඥාව වඩන්න. ඒකට ප්‍රඥාව ඉහළටම වැඩි වූ අවස්ථාවේ. විඥානේ හොරේ අහුවෙන්නේ අන්න අර විදිහට. ආයතනයන් හට ගන්නවා එතනම දකින්න. ආයතනයන් හර්ගයේ හට ගැනීම දැකීමත් එක්කම නිරෝධය ඉබේටම කියවිලා ඉවරයි. හට ගන්න දෙයක් නිරුද්ධ වෙන බව දන්න. කොට ඒ නිරෝධය තුල ඒ නිරෝධය ප්‍රත්‍යක්ෂ කරා කියන්නේ කයි? ඒ වෙලාවේ යන ශාන්ත ප්‍රණීත නිවන. ඒතං සන්තං ඒතං පණිතං කතාවට ඉන්නේ. ඉතින් මොනංගත් දේවල් මේ ඉක්මනට කිව්වා මේව හරියට ධාරණය කරගත්තා නම් මේ පින්නතුන්ට ඊළඟට අපි තව ටිකක් කියමු එතන ඉඳලා. දැන් ඔය විශේෂයෙන්ම ඔය ඊළඟට එන ප්‍රශ්නය දැන් අපි කියවනේ ධර්මාරම්මණය ගැන. අපි කියවනේ යෝගාවචරයට ඒක නැතුව බෑ කියලා. නමුත් පොතපතේ හොඳට සඳහන් වෙනවා. තාමත්ම වටිනා සූත්‍රයක් තියෙනවා. ඒක විග්‍රහ කිරීමේදී ඔය අලගද්දූපම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පහුරේ උපමාව දීලා තියෙනවා. කුල්ලු උපමං ගෝබික්කේ. ඒකෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මම කියනවායි මේ මුළු මහත් ධර්මයේම පහුරකට වගේ. දැන් පෞරාජන කියනකොට මේ විදිහට බුදුහාමුදුරුවෝ දෙන්නේ. යම් කෙනෙක් දීර්ඝ මාර්ගය කියනකොට දියකඩක් හමු වෙනවා. නැවක් නැහැ, පාලමක් නැහැ. මොකද කරන්න දෙයක් නැති නිසා අර හිම්මෙන් ගස් වලින් අසු ටිකක් එකතු කරලා ගල් වලින් බැඳලා ඒකත් උපකාරගෙන අතින් පයින් මේ පහුරක් හදාගෙන එහා පැත්තට යනවා. එහා පැත්තට ගියාට පස්සේ පහුර වැඩක් නැහැ. ඒක පා කරලා තියෙනවා. ඒක නික කියලා කියනවා කුල්ලූපමෝ මායා භික්කවේ ධම්මෝ දේශිතෝ නික්තරණත්තාය නෝඝනත්තාය. මම මේ ධර්මයේ දේශනා කරේ උදේ ඊතර වීම සඳහායි. කරගහගෙන යාම ග්‍රහණය කිරීම සඳහා නෙවෙයි කියන එක නේද? ඒක පැත්තකින් කියාපුවක ඊළඟට ඒකම කියන බුදුරජාණන් වහන්සේ එහෙම ඒ උපමාව හරියට දන්නවනම් ආජානන්තේහි ධම්මාපි වෝපහතබ්බා පගේවා ධම්මා.
මේ මං කියාපු උපමාව හරියට තේරුම් ගත්තා නම් ධර්මයනුත් අතහරින්න ඕන. අධර්මයන් ගැන කවර කතාවද? අධර්මයන් ගැන කවර කතාවද? අන්තිමේදී ධර්මයක් අතහරිනවා. ඒක තව කෙටියෙන් තේරුම් ගන්න තව උපමාවක් කියන්නම්. දැන් මේ පිණිතුට ඕවා විස්තර කළා තියෙනවා කලින් රතවිනිත සූත්‍රයේ දීපු රත හතේ උපමාව. දැන් මේ කාලේ සහාය දීමට වගේ යන උපමාවක්. ඒකද කියන්නේ හදිසි ගමනක් වුණාම කොසල් රජුන්ට සවැත් නුවර ඉඳලා සාකේතට යන්නේ ඒ කාලේ අශ්වයින්ට වේස නිසා අශ්වරත් සකස් කරලා තියෙනවා. එතකොට අර පළමිනිය රතෙන් ගියා අශ්වයින්ට වේස නිසා ඒකෙන් අනිත් එකට දෙකට මාරුණා දෙවෙනින් තුනෙන් එකට තුනෙන් එන්න හතරට. ඔහොම ගිහලා අන්තිමට හත්වෙනි රතෙන් ගිහිල්ලා බහැලා ඒ සාකේත නැගට යන්නේ. ඊළාට ඒකට දෙන උපමා ටික විසුද්ධිහත් සීල විසුද්ධි, උදෙක් චිත්ත විසුද්ධිය සඳහා, චිත්ත විසුද්ධිය උදෙක් ධිට්ඨි විසුද්ධිය සඳහා වදාදී විසුද්ධි පරම්පරාවක් දක්වලා අවසාන විසුද්ධිය තමයි ඥාන දර්ශන විසුද්ධිය. ඥාන දර්ශන විසුද්ධිය අතහරින්න. අතහැරිතන තමයි මොකද නිවනක හඳුන්වන්නේ අනුපාදා පරිනිබ්බාන. කිසිවක් අල්ලා නොගත් නිවන. මහා පුදුමයි. කිසිම ධර්මයක නැහැ එහෙම. අනුපාදා පරිනිබ්බාන. අතහැරිතන නිවන. ප්‍රයෝජනෙ ගන්න. අල්ල ගන්න. ඒක තමයි අපි ඒ ටික පෙන්වන්නයි වචන දෙකක් මසුකරේ අපේ දේශනාවල පොත්වල මේ ධර්මයේ වචන දෙකකින් දැක්වුවා. ප්‍රායෝගික සාපේක්ෂක. ප්‍රායෝගික නිසා ප්‍රයෝජනට ගන්නවා. සාපේක්ෂක නිසා අතහරිනවා. එකක් එකකට පමණයි. සත සඳහා පමණයි. ඉතින් ඔන්න ඔය ටික තන්වන්න. දැන් ආයෙත් මට කියන්න වෙනවා අලුත් උපමාවක් මේ පිනතුන් අහලා නැති විදිහ උපමාවක් කියන්න පුළුවනි. මගේ වචනවල අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න. ඔය සහාය දීම කියලා එකක් තියෙනවා. කඩින් කඩ දහවකිය දුවනවා. ඔන්න දැන් සහාය දීමේ පිළි දෙකක් තියෙනවා කියලා හිතාගන්න. මාර පිළයි බුද්ධ පිළයි. එතකොට මාර පිළේ කවුරු දුවනවද අපි බලන්නේ නැහැ. අපේ බුද්ධ පිළේ 4 දෙනෙක් දුවනවා. අදහවකින් 4 දෙනා, කීඩකින් 4 දෙනා. එතකොට මේ විදිහේ සහාය දීමකදී ඊළම් කිසි උපකරණයක් උපකාර වෙනව නේද? යෂ්ටිය කියලා දුහුදයි කියන්නේ. එතකොට මේ යෂ්ටිය යන්න ඕන දිනුම් කනුව දක්වා එතෙන්දී ඒ පිළ ගියන්. ඔන්න හිතාගන්න දැන් පළවෙනි දහවකිය දුවනවා පුළුවන් වෙරින් ඊට පරිත්‍යාගයෙන් දුවනවා. හති දදා දුවනවා. දුවල ගිහිල්ලා දෙවෙන්නට අර යෂ්ටිය දෙනවත් එක්කම මැරිලා යනවා. දෙවන්න බලන්නේ ආරය මැරෙනවද කියලා. ඒක අරගෙන මුළු බෙර දාලා දුවගෙන ගිහිල්ලා තුන් වෙන්නට යෂ්ටිය දෙනවා. දෙනවත් එක්කම දෙවෙන්නත් මැරෙනවා. ඊළඟට තුන් වෙන්න ඒක අරගෙන දුවල ගිහිල්ලා හතර වෙන්නට දෙනවා. හතර දෙන්නත් එක්කම ආරයත් මැරෙනවා. හතර වෙන්න ඒක අරගෙන ගිහිල්ලා දිනුම් කණු ගණකට ගිහිල්ලා දිනුම් කණු යන්තම් යෂ්ටිය හතක දාලා යත් මැරෙනවා. කාර්ද තැග්. කවුද දින්? යෂ්ටියද? කවුද දින්? තෑග්ගක් නැහැ. තෑග්ග ගන්න කෙනෙක් නැහැ. නිවනක් එහෙම කියලා හිතාලේ. කාටද තියෙනවා අනාත්ම ප්‍රශ්නයනේ තියෙන්නේ. ආත්ම අනාත්ම ප්‍රශ්න. කවුද නිවන් දකින්නේ? කවුද නිවන් දකින්නේ? ඒ ටික බුදුරජාණන්සේ ලස්සනට කියලා තියෙනවා. මට මේ උච්ඡේදවාදිය කියලා මේ චෝදනා කරනවා. මේ බමුණු අපටත් එහෙම කියනවා අපි දක්වන ධර්මය කියන්නේ. නමුත් බුදුරජාණන්සේ උච්ඡේදවාද තර්ජන ඒ දෝෂ දර්ශනයට පිළිතුරු දෙන්නේ මෙහෙම. එදත් මම පින්නේ දුක සහ දුකේ නිරෝධයක් පමණයි. දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති. දුක්ඛං නිරුද්ධමානං නිරුද්ධති. උපදින්නේ දුකක්ම උපදී නිරුද්ධවන්නේ දුක. පුද්ගල කතාවක් මොකක්වත් නැහැ. එතකොට එහෙමනම් අඬන්න දෙයක් නැහැ කියලා කියන අපි කියන්නේ. එතකොට මේක වටහා නොගැනීම නිසා. අරව සම්මුතිය විතර. දුක්ඛ උපදින්නේ දුකක්. එදත් ප්‍රකාශ කළේ අද ප්‍රකාශ කරන්නේ දුක සහයි නිරෝධය පමණයි. ඒක නිසා උච්ඡේදවාදී චෝදනාවකට ඉඩ නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. මෙන්න මේ තුල දැනට හිතා ගන්න මේ කියාපු ටික ආශ්‍රයෙන් මේ වන්දනා ගමන ආවනම් වන්දනා ගමනේ සිද්ධාස්ථානය තමයි මනස. හැබැයි ඒ කිව්වට මොකද අර කියාවු හයින්ම පුළුවන් නිවන් දකින්න. හයින්ම පුළුවන්. ඒ කියන්නේ අපි කිව්වේ දිවාගත් නිවන තියෙනවා කියලා. හරියට මානසිකාරිය දුවත් යෝගාවචක. දැන් අතීතේ කතාන්තර සමහර විට ඇත්ත වෙන්න පුළුවන් තරමක් දුරට හරි ඔය අතීත පොතපතේ තියෙන අටුවාවල අතිශයෝක්ති තිබුණා. අතීතයේ මුළු රායක් කුසකින්නේ ඉඳලා ඒ අනුරාධපුරයේ මිහින්තල ආදී තැන්වල ඒ කෙකෙන්ද වනසන අවස්ථාවල රාත් නොඋ තෙරගෙන ආසනයක් නැති කිය. ආර්ය හත්ත්‍යාවේක්ෂ ආදී ඒ කර දිවතුලින් සමහර විට රහත් වෙන්නේ. අන්න එහෙම අපිට හිතන්න. එනම් මේ විදිහට ඉතින් අර රහස අල්ලගත්තු තැන විශ්ලේෂයෙන්ම මනස අන්තිමට එන්නේ මනසයි අර අනිත්‍යව පහෙන් ගියත් අන්තිමට එන්නේ එකතු වෙලා ගිහිල්ලා ඉන්ද්‍රියයන්ගෙන් එකතු වෙලා ගිහිල්ලා මනසයි අරමුණයි. ඉතින් තමයි මේක සම්පූර්ණ. ඒ ටිකේ රහස වුණා නම් අන්න විඥානය එතනම මායාව එතනම ඉවරයි. ඊළඟට ප්‍රඥාව සම්පූර්ණයි. ගමන අවසానයි. අරකෙදී බුදු පිළ දිනුවා මාර බිල පලාද. ඒකට දැන් මේ පින්නතුන් ඔය කියාපු ටික ආශ්‍රයෙන් බුදු පිළ වෙන දෙනවන්නේ. එතන යන්නේ නෙමෙයි රහත් වෙන්න මම රහත් වෙලා කොහෙවත් යන්න රහත් වෙලා 아무තු ධර්ම මේ අර අපි කිව්වේ සිය දෝරිස් නිවන බලාපොරොත්තු වෙන්න එපා. බුදු පිළ දෙනවන උත්සාහ කරන්න. අර මරිච්ච කීඩකයෝ ගැන හිතලා. අන්න එතකොට සතර මඟ සතර ඵලය. අර හතර දෙනා කවුද කියලා අඳුන ගන්න.
ඔන්න එතකොට ඔයින් අපි දේශනාව අද ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. මේකෙන් මෙතෙක් පැවැත්වූ දේශනා අතරින් මට හැඟෙන හැටියට මගේ හැඟීම හැටියට ප්‍රායෝගිකත්වයට එල්ල කර දේශනාවයි මේක අඩුපාඩු තියෙනවා නම් අපි භාෂා ව්‍යවහාරයේ පොඩි අඩුපාඩුකම් මට සමාධිය වදනය කර උපරිම ප්‍රයෝජනයි. එතකොට මේ ධර්ම ශ්‍රවණය වෙනදා වගේම අපි ඉතින් අනුමෝදනා කරනවා. පළමුවෙන්ම මේ පින්වතුන්ට මේ ධර්ම ශ්‍රවණ ආනිසංශය ඈත ඉන්න එකක් නෙවෙයි. ඒ යෝගාවචර පින්වතුන් අදාදම නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මේවා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර අවිජේත අකනිට දක්වා නම් තාත්සත් කෙනෙක් ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණය කුසල අනුමෝදන් වීමට කැමති නම් මේ කියාපු කර්මස්ථාන දේශනාව උපකාර කරගෙන ඒවා උපනිෂ්ඨ කරගෙන ඒ ප්‍රාර්ථනීය බෝධිකුතුම මහා මහණස්නසුපා කියලා ප්‍රාර්ථනා කරන මේ දාතා කියන්නේ එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පත්ති සබ්බේ දේවානුමෝදිत्वा බුද්ධන්ති මමං පදං ආකාශත්ථා ධම්මත්ථා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං අත්ථා ධම්මත්ථා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්ථා ධම්මත්ථා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං කරං දුක්ඛප්පත්තාති දුක්ඛා භයප්පත්තාති භය සෝකප්පත්තාති සෝකා හුන්තු සබ්බේති පාන්නෝ දුක්ඛප්පත්තාති දුක්ඛා භයප්පත්තාති භය සෝකප්පත්තාති සෝකා හුන්තු සබ්බේති පාන්නෝ දුක්ඛප්පත්තාති දුක්ඛා භය සෝකප්පත්තාති සෝකා හුන්තු සබ්බේති පාන්නෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානක ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉමිනා පුඤ්ඤ කම්මේන සතං සමාගමෝ හෝතු සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාං භාරේන සදා සොත්ථිමන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාං භාරේන සදා සොත්ථි භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාං භාවේන සදා සොත්ථි භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.